ආයුබෝවන්. අදත් මා ඔබ සමග එකතු වෙනවා 9 ශ්‍රේණිය විද්‍යා පාඩමකින්. 9 ශ්‍රේණියේ පදාර්ථයේ ස්වභාවය හා ගුණ තුන්වෙනි පාඩම. අපි මේකේ එක කොටස කරා. බොහෝ විට මේම කොටස අවසාන කොටස වෙන්න පුළුවන්. අපි අද දවසේ මෙන්න මේ කොටස් ටික සාරාංශ වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු මුලින්ම මූලද්‍රව්‍ය වල තැනුම් මේකකය. ඔගොල්ලෝ තැනුම් මේකක කියන වචනය තන් කිහිපයක අහලා තියෙනවා. ජීවීන්ගේ විවරමය හා කෘත්‍යමය ඒකකය. අපි කිව්වා තැනුම් මේකකය. ජීවීන් හැදිලා තියෙන්නේ, ජීවීන් තනලා තියෙන්නේ ඒකකය සෛලයකය. තැනුම් ඒකකය කියන්නේ තනන ඒකකය, බිල්ඩින් බ්ලොක් එක. පදාර්ථය හැදිලා තිබෙන්නේ මොන වලින්ද? තාප්පයක් හැදෙන්නේ ගඩොලින් ගඩොල එකතු වෙලා. ඒ තාප්පයක් හදන තැනුම් ඒකකය තමයි ගඩොල හෝ බ්ලොක් ගල. තැනුම් ඒකකය කියන්නේ බිල්ඩින් බ්ලොක් එක. පදාර්ථය හැදිලා තියෙන්නේ අපි ඉගෙන ගත්තා අංශු වලින්. ස්කන්ධය සහිත අවකාශයේ ඉඩක් ගන්නාද ඒ පදාර්ථය කියනවා. අංශු වලින් හැදිලා තියෙන්නේ. මේ අංශු තවදුරටත් බෙදා වෙන් කරන්න බෑ කියලා ජෝන් ඩෝල්ටන් කියන කෙනා විද්‍යාඥයා මතයක් ඉදිරිපත් කළා. එයා කියනවා සෑම මූලද්‍රව්‍යයක්ම සැදී ඇත්තේ තවදුරටත් බෙදිය නොහැකි ඉතා කුඩා අංශු වලින් කියලා. ඔහු ඒ අංශුව පරමාණුව කියලා නම තිබුණා. එහෙනම් මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකය මොකක්ද? සෑම මූලද්‍රව්‍යයක්ම සැදිලා තියෙන්නේ මේ තියෙන ඇලුමිනියම් කියන මූලද්‍රව්‍යය. ඇලුමිනියම් මූලද්‍රව්‍ය හැදිලා තියෙන තැනුම් ඒකකය මොකක්ද? තවදුරටත් බෙදිය නොහැකි කුඩාම ඒකකය. මෙයා හැදිලා තියෙන්නේ ඇලුමිනියම් අංශු වලින්. ඇලුමිනියම් අංශු වලින්. අපි දැන් අංශු වලට කියන්නේ පරමාණු කියලා. එහෙනම් ඇලුමිනියම් කියන ලෝහය මූලද්‍රව්‍ය සැදී ඇත්තේ ඇලුමිනියම් පරමාණු වලින්. ඔබ කණේ එල්ල ගන්න රත්තරන් සැදී ඇත්තේ මොන වලින්ද? අංශු වලින්. රන් අංශු වලින්. අපි අංශු කියන එකට දැන් කියමු පරමාණු. රන් පරමාණු වලින්. තවදුරටත් රසායනිකව බෙදන්න බෑ මේ පරමාණු. එහෙනම් තවදුරටත් රසායනිකව බෙදිය නොහැකි ඉතා කුඩාම අංශුව තැනුම් ඒකකය පදාර්ථයේ එහෙම නැත්නම් මූලද්‍රව්‍ය වල තැනුම් ඒකකය වෙන්නේ පරමාණු. අපි ඕගොල්ලන්ට පදාර්ථය කිව්වා ගොඩවල් දෙකකට බෙදනවා කියලා. රසායනික සංයුතිය අනුව ගොඩවල් දෙකයි. සංශුද්ධ ද්‍රව්‍ය සහ සංශුද්ධ නොවන ද්‍රව්‍ය. සංශුද්ධ ද්‍රව්‍ය. සංශුද්ධ නොවන ද්‍රව්‍යයට අපි කිව්වා මිශ්‍රණ කියලා. සංශුද්ධ ද්‍රව්‍යයන් නැවත අපි බෙදුවා ගොඩවල් දෙකකට. මොනවද? මූලද්‍රව්‍ය හා සංයෝග කියලා. මූලද්‍රව්‍යයක් බෙදෙනවා ගොඩවල් දෙකකට. ලෝහ සහ අලෝහ කියලා. මූලද්‍රව්‍ය අපි කිව්වා ස්වභාවිකව දැනට 118ක් පමණ සොයාගෙන තියෙනවා. මේ මූලද්‍රව්‍ය හඳුන්වන්න සංකේතයකුත් අපි දුන්නා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම්, කාබන්, සිලිකන්,
ෆොස්ෆරස්, ඔක්සිජන්. අපි මූලද්‍රව්‍ය හඳුන්වන්න සංකේතයක් දුන්නා. එහෙනම් ඇතැම් මූලද්‍රව්‍ය ස්වභාවයේ තිබෙන්නේ ආගන්, හීලියම්, නියොන් වගේ ස්වභාවයේ තිබෙන්නේ තනි පරමාණු විදියට. අපි ආගන් පරමාණුවක් ඇන්දොත් ওই විදියට තියෙන තනි පරමාණු විදියට. එහෙනම් මූලද්‍රව්‍ය තනි පරමාණු විදියට තිබෙන්න පුළුවන්. තනි පරමාණු විදියට තියෙන්නේ නිෂ්ක්‍රිය වායු. ඊළඟට මූලද්‍රව්‍ය තියෙන්න පුළුවන් එක වගේ පරමාණු දෙකක් එකතු වෙලා. උදාහරණයක් ඔක්සිජන් තවත් ඔක්සිජන් සමග එකතු වෙලා O2 විදියට. හයිඩ්‍රජන් තවත් හයිඩ්‍රජන් පරමාණුවක් සමග එකතු වෙලා H2 විදියට. ක්ලෝරින් තවත් ක්ලෝරින් පරමාණුවක් එකතු වෙලා Cl2 විදියට. නයිට්‍රජන් තවත් නයිට්‍රජන් පරමාණුවක් එකතු වෙලා N2 විදියට. එහෙනම් මේවා තනි පරමාණු කණු. තනි පරමාණු විදියට තියෙන මූලද්‍රව්‍ය. හැබැයි මේවා තනිව නෙමෙයි. එයා වගේම තවත් සමාජිකයෙක් එක්ක එකතු වෙලා සංයෝජනය වෙලා අණුවක් විදියට. ඔක්සිජන් ඉන්නේ මෙහෙම. ඔක්සිජන් මේ විදියට ඉන්නේ. ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා O2 අණුවක් විදියට. එහෙනම් එක වගේ පරමාණු දෙකක් එකතු වුණාම අපි කියනවා සම පරමාණු කණු. එහෙනම් අණු වර්ග දෙකක් තිබෙනවා. සම පරමාණුක අණු. මොනවද සම පරමාණුක අණු? ඔක්සිජන්, හයිඩ්‍රජන්, ක්ලෝරින්, නයිට්‍රජන්. මේවා වායු විදියට තිබෙන්නේ. වායු ගෝලයේ තනියම නෑ ඔක්සිජන්. තවත් ඔක්සිජන් එක්ක එකතු වෙලා අණුවක් විදියට ඉන්නේ. එහෙනම් මේවත් මූලද්‍රව්‍ය. එහෙනම් මූලද්‍රව්‍යයක් තිබෙන්න පුළුවන්. තනි පරමාණුවක් විදියට ඉන්නත් පුළුවන්. මේ විදියට අණු විදියට ඉන්නත් පුළුවන්. අපි වලට කියනවා සම පරමාණුක අණු කියලා. හැබැයි වායු ගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අපි ආව ඇන්දොත් කාබන් පරමාණුව වායු ගෝලයේ ඉන්න තවත් ඔක්සිජන් පරමාණු දෙන්නෙක් එක්ක එකතු වෙලා CO2 විදියට අපි ඒවට කියනවා විෂම පරමාණුක අණු. මේ විෂම පරමාණුක අණු අනිවාර්යයෙන්ම සංයෝග වෙනවා. මූලද්‍රව්‍යයක් කියන්නේ තනි ද්‍රව්‍යයක්. තවදුරටත් බෙදිය නොහැකි එක් සංඝටකයකින් හැදුණු තනි ද්‍රව්‍යයක්. සංයෝග කියන්නේ එහෙනම් මූලද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් යම් නිශ්චිත අනුපාතයකට, මෙතන අනුපාතය කාබන් එකට ඔක්සිජන් දෙකයි. ඇමෝනියා වායුව ගත්තොත් එකට 3 අනුපාතය. නයිට්‍රජන් පරමාණු එකක් හයිඩ්‍රජන් පරමාණු 3ක් එක්ක එකතු වෙලා. ඒ වලට කියන්නේ මූලද්‍රව්‍ය අණු කියලා නෙමෙයි. මේවට කියන්නේ සංයෝග අණු. ඒවා සංයෝග අණු. විෂම පරමාණු කණු කියලාත් කියනවා. එක සමාන පරමාණු නිමි තිබෙන්නේ. එක සමාන පරමාණු තිබුණොත් අපි කියන්නේ සම පරමාණු කණු. එහෙනම් මූලද්‍රව්‍ය අණු විදියට තිබෙන්න පුළුවන්. සංයෝග අණු විදියට තියෙන්න පුළුවන්.
විෂම පරමාණුක අණු සංයෝග වෙනවා. සංයෝග කියන්නේ එතකොට මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් යම් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වීමෙන් හැදෙන දෙයක්. ඊළඟට අපි බලමු පරමාණුවේ ව්‍යුහය. මම මේ ටික මකනවා. පරමාණුවේ ව්‍යුහය බලන්න. ජෝන් ඩෝල්ටන් කිව්වා පදාර්ථය හැදිලා තින්නේ තවදුරටත් බෙදිය නොහැකි කුඩා අංශු වලින්. ඒ අංශු වලට ඔහු පරමාණු කියලා නම තිබ්බා. ඒවා තවදුරටත් බෙදන්න බෑ කියලා කිව්වා. ඊට පසු කාලිනකව මේ පරමාණුවේ ව්‍යුහය ගැන එක එක අදහස් ආකෘති ඉදිරිපත් කළ අය අතුරින් අර්නස්ට් රදර්ෆර්ඩ් එයා කියනවා පරමාණුවක වැඩි කොටසක් තියෙන හිස් අවකාශයක්. ඒ පරමාණුවේ මැද ඉතා කුඩා ප්‍රදේශයක්. ධනාරෝපිත වෙලා කියලා කියනවා. මේ ධනාරෝපිත ඉතා කුඩා ප්‍රදේශයට නමක් තිබෙනවා. ඕක කියනවා න්‍යෂ්ටිය කියලා. මේ න්‍යෂ්ටිය ඉතා කුඩා ප්‍රදේශයක තිබෙන්නේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන හිස් අවකාශය. මේ හිස් අවකාශය පරමාණුයේ දල ව්‍යුහය ඔහු ඉදිරිපත් කරා. අර්නස්ට් රදර්ෆර්ඩ් පරමාණුයේ මැද ධනාරෝපිත අංශු වලින් හැදිලා තියෙනවා කියලා කිව්වා. මේ හිස් අවකාශයේ තවත් අංශු වර්ගයක් තිබෙනවා කියලා පසු කාලීනව හොයාගත්තා. ජෝන් ඩෝල්ටන් කිව්වා පරමාණුව තවදුරටත් බෙදන්න බෑ කියලා. නමුත් පසු කාලීනව හොයාගත්තා පරමාණු තවදුරටත් කුඩා කොටස් වලට බෙදන්න පුළුවන්. අපි ඒවා හඳුන්වනවා පරමාණුවේ ඇතුලේ තියෙන උප ඒකක, උපාංශු, උපපරමාණුකාංශු. අපේ පාඩමට පරමාණු තුල වූ උපපරමාණුක අංශු 3ක් ගැන ඉගෙන ගන්න තිබෙනවා. මොනවද මේ පරමාණු තුල තිබෙන උපපරමාණුකාංශු? අණු. උපපරමාණුකාංශු 3ක් තිබෙනවා. එකක් ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන කියනකොට දැන් තමයි දන්නවා ඉලෙක්ට්‍රෝන අහලා තියෙනවා 7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය. අපි E කියලා සංකේත කරු. ඉලෙක්ට්‍රෝන තව අංශු වර්ගයක් තියෙනවා. ප්‍රෝටෝන මම P අකුරෙන් සංකේත කරනවා. තව අංශු වර්ගයක් තියෙනවා. නියුට්‍රෝන එන්න අකුරෙන් සංකේත කරනවා. මේ පරමාණුව තුල තියෙන උපපරමාණුක අංශු 3යි. මේ උපපරමාණුක අංශු 3න් පසු කාලීනව හොයාගන්න මේ න්‍යෂ්ටිය කියන ඉතා කුඩා ප්‍රදේශයේ අංශු වර්ග දෙකක් තියෙන්න පුළුවන් කියලා. මොනවාද මේක ඇතුලේ තියෙන්න පුළුවන් අංශු වර්ග දෙක? ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. අනිවාර්යයෙන්ම මේ න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන තිබිය යුතු ඕනම මූලද්‍රව්‍යයක ඕනම මූලද්‍රව්‍යයක් හැදිලා තියෙන පරමාණු වලින්. වෙනස් මූලද්‍රව්‍ය හැදිලා තියෙන වෙනස් පරමාණු වලින්. එම පරමාණු වල න්‍යෂ්ටියේ තිබෙන්නේ මොනවද? ප්‍රෝටෝන.
මේ ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන කියන ඒවා එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය වල හමු වෙනවා. ඒවා සමානයි. ඒ කියන්නේ ඇලුමිනියම් මූලද්‍රව්‍යයේ පරමාණු වල ඇලුමිනියම් පරමාණුවක අපි ප්‍රෝටෝනයක් ගත්තා. රන් පරමාණුවක ප්‍රෝටෝනයක් ගත්තා. එක වගේ. නියුට්‍රෝන එක වගේ. ඉලෙක්ට්‍රෝන එක වගේ. පොදු ව්‍යුහයක් තියෙන ඒවා. මේවට කියනවා උපපරමාණුක අංශු කියලා. මේ උපපරමාණුක අංශු වලින් දෙකක් අනිවාර්යයෙන්ම තිබෙන්නේ න්‍යෂ්ටිය තුල. ඉතා කුඩා ප්‍රදේශයක තිබෙන්නේ මොනවද? ප්‍රෝටෝන සහ එහෙනම් මේ න්‍යෂ්ටිය තුල තියෙන අංශු වර්ග දෙක මම කෙටියෙන් ලියනවා. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. මේ දෙකේ එකතුවක් තමයි තිබෙන්නේ. මේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට අපි කියනවා නියුක්ලියෝන කියන නම. එහෙනම් ඔබින් අහුවොත් නියුක්ලියෝන කියන්නේ මොනවද කියලා ඔබ කියන්න ඕනේ. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල දෙකටම කියලා. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වලට තමයි නියුක්ලියෝන කියන්නේ. මේ හිස් අවකාශයේ තිබෙනවා කියලා හොයාගත්ත ඉලෙක්ට්‍රෝන. මේ හිස් අවකාශයේ වේගයෙන් භ්‍රමණය වෙමින් ඉලෙක්ට්‍රෝන පවතින. අපිට කියන්න බෑ ඉලෙක්ට්‍රෝනය මෙතනද එක මොහොතක කොතනද තියෙන්නේ කියලා. ඉලෙක්ට්‍රෝන තිබෙන්නේ කොහොම හරි අර වැඩිපුර හිස් අවකාශයේ. එහෙනම් පරමාණු ව්‍යුහයේ සැලකුවම ප්‍රෝටෝන සහ නියුට්‍රෝන තියෙන්නේ න්‍යෂ්ටිය තුල. ඉලෙක්ට්‍රෝන තිබෙන්නේ හිස් අවකාශය තුල. ඒවා පසුකාලීනව හොයාගන්නවා මේ හිස් අවකාශය තුල යම් ස්ථීර ශක්ති මට්ටම් වල කක්ෂවල කවශවල තියෙනවා කියලා. ඒවා අපි ඉදිරි පාඩම් වලදී බලමු. උපපරමාණු අංශු වල පිහිටීම ඒගොල්ලන්ගේ ස්කන්ධය සහ ආරෝපණය බල. පිහිටීම දැන්ටමත් දන්නවා. ඉලෙක්ට්‍රෝන වල පිහිටීම කොහෙද? ඉලෙක්ට්‍රෝන වල පිහිටීම තියෙන්නේ හිස් අවකාශය තුල. පරමාණු තුල න්‍යෂ්ටියේ නෙමෙයි. හිස් අවකාශය තුල. ප්‍රෝටෝන තිබෙන්නේ ඔබ දැනටමත් දන්නවා. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙන්නේ න්‍යෂ්ටිය තුල කියලා. න්‍යෂ්ටිය තුල. ඊළඟට අපි බලමු ස්කන්ධය. මාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 75ක්. ඔබගේ ස්කන්ධය ළඟදී කිරුවද? නැන්නද? අපේ ස්කන්ධය කිරන්න මනින්න තරාදියක් තියෙනවා. බිම් තරාදියේ තියලා ඒක උඩ අපි හිටගෙන අපේ ස්කන්ධය පුළුවන් කිලෝග්‍රෑම් කීයද කියලා ගන්න. ඇහැට පේන්නේ ඒගොල්ලෝ. අපි මේ පරමාණුව කියන එක අපේ ඇහැට පේන්නේ නැහැ. පීවැසට පේන්නේ නැහැ. අතිසූක්ෂම ඉලෙක්ට්‍රෝන අන්වේෂණයට පේන්නේ නැහැ. ඊටමත් කුඩා. යම් ක්‍රම මගින් මේගොල්ලන්ගේ ස්කන්ධය හොයාගෙන තියෙනවා. මේගොල්ලන්ගේ ස්කන්ධය ගත්තම මේ අංශු තුනේ ස්කන්ධය මට දල වශයෙන් මෙහෙම කියන්න පුළුවන්. තරාදියක් ගත්තොත් මේ තරාදිය වෙනසලා නම් දැන් තිබෙන්නේ එක් පැත්තකට දානවා එක්තරා අංශුවක්. අපි දාමු ප්‍රෝටෝනිය කියන අංශුව දාමු P. එතකොට මොකද වෙන්නේ? මේ තරාදියේ ප්‍රෝටෝන මේ පැත්තට දැම්මොත් මොකද වෙන්නේ? ඒ පැත්ත තැටිය පල්ලෙහාට යනවා. එහෙනම් මේ තැටිය දැන් පල්ලෙහාට ගියා. මේ පැත්ත පල්ලෙහාට ගියා. ඒ පැත්ත දැන් අර පැත්ත උඩ තියෙනවා. දැන් මේ පැත්තට දානවා
මෙයාව බැලන්ස් වෙන්න, සන්තුලනය වෙන්න ඉලෙක්ට්‍රෝන. ඕගොල්ලෝ හිතන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් දාන්න වෙයිද? ප්‍රෝටෝන එකකට ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මොත් බැලන්ස් වෙයිද? ඔයාගෙන තියෙනවා මේ දෙන්න බැලන්ස් වෙන්න නම් ඉලෙක්ට්‍රෝන 1840ක් දාන්න ඕන. ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 10ක පඩිය මේ පැත්තට දැම්මොත්, ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 10ක පඩියක් මේ පැත්තට දැම්මොත් මේක බැලන්ස් කරන්න දාන්න ඕන පැනඩෝල් පෙති සංඛ්‍යාවට ආසන්න වශයෙන් සමානයි. කිලෝග්‍රෑම් 10 බැලන්ස් කරන්න ඔයගොල්ලෝ දාගෙන යනවා පැනඩෝල් පෙත්ත දාගෙන යනවා. පැනඩෝල් පෙත්තක් කියන්නේ මිලිග්‍රෑම් 500ක්. ඒවා ආසන්න වශයෙන් 1840ක් නැත්නම් 2000. ඒ ප්‍රමාණය දැම්මම තමයි මේ කිලෝග්‍රෑම් 10 පඩිය බැලන්ස් වෙන්නේ. පැනඩෝල් පෙති 1840 ආසන්න වශයෙන් 2000. මම සමාන කරනවා කිලෝග්‍රෑම් 10 පඩිය ප්‍රෝටෝනයකට. පැනඩෝල් පෙත්ත ඉලෙක්ට්‍රෝනික ස්කන්ධයට මම සමාන කරනවා. එනවා ඔයගලන්ට පේනවා ප්‍රෝටෝනික ස්කන්ධය ගොඩාක් වැඩි. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය ගණන් ගන්න බැරි තරම් කුඩයි. පැනඩෝල් පෙත්තයි කිලෝග්‍රෑම් 10 පඩියයි අපේ තියෙන බලන්න. පැනඩෝල් පෙත්තයි කිලෝග්‍රෑම් 10 පඩියයි. එහෙනම් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය ඉතාමත් කුඩා. ගිනිය නොහැකි තරම් කුඩා. ගිනිය කියන්නේ ගණන් කරන්න. ගණන් ගන්න බැරි තරමට කුඩා නම් අපි කියනවා ගිනිය නොහැකි තරම් කුඩා. 1840යි මේ දෙක බැලන්ස් වෙන්නේ. එහෙනම් ස්කන්ධය ප්‍රෝටෝනයකට සාපේක්ෂව ගත්තොත් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය 1840න් එකයි. ප්‍රෝටෝනයක ස්කන්ධය එකයි කියලා අපිට ගන්න. ඒ වගේම ප්‍රෝටෝනයක් බැලන්ස් කරන්න මේ තරාගී බැලන්ස් කරන්න නියුට්‍රෝන එකක් දාන්න පුළුවන්. ඔයාගෙන තියෙනවා ප්‍රෝටෝනයක ස්කන්ධයයි නියුට්‍රෝනයක ස්කන්ධයයි ආසන්න වශයෙන් සමානයි කියලා. එහෙනම් න්‍යෂ්ටිය තුල නියුට්‍රෝනයක ස්කන්ධයක් ප්‍රෝටෝනයක ස්කන්ධයට සමානයි. එහෙනම් අපිට प्रोटोनिक स्कंदे आसन्न वशයෙන් समान වෙනවා न्यूट्रॉनिक स्कंदेට. स्कंदे है ඊළඟට අපි බලමු ආරෝපණ. charge එක ආරෝපණය. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත අංශු වර්ගයක් කියලා හොයාගත්තා. ප්‍රෝටෝන ධනාරෝපිත අංශු වර්ගයක් කියලා හොයාගත්තා. නියුට්‍රෝන වල ආරෝපණයක් නැහැ කියලා හොයාගත්තා. එහෙනම් පරමාණුවක් තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන පිහිටලා තියෙන ආකාරය අපි බලමු. උදාහරණයක් විදියට මම ගන්නම් සෝඩියම් පරමාණු. මේ සෝඩියම් පරමාණුවේ මැද ඉන්නවා න්‍යෂ්ටිය. න්‍යෂ්ටියේ තියෙනවා කිව්වා අංශු වර්ග දෙකක්. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. වටේට තියෙන ඉලෙක්ට්‍රෝන. अंशु वर्ग තුනක් තියෙනවා. කවුද මෙයා? සෝඩියම් පරමාණු. සෝඩියම් පරමාණුවේ ප්‍රෝටෝන 11ක් තිබෙනවා. ඉලෙක්ට්‍රෝනත් 11ක් තිබෙනවා. එහෙනම් තව නියමයක් එනවා. ඕනෑම උදාසීන පරමාණුවක ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන ගණන් සමානයි. මම මෙහෙම ලියන්නම්. ස්කන්ධ සමානයි මේ දෙන්න.
ප්‍රෝටෝන ගණනයි ඉලෙක්ට්‍රෝන ගණනයි සමානයි කියලා ඔබ මතක තියාගන්න. මොන පරමාණුකද? උදාසීන පරමාණු. එහෙනම් ප්‍රෝටෝන 11යි ඉලෙක්ට්‍රෝන 11යි. යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක තිබෙන ප්‍රෝටෝන ගණන්ට අපි නමක් කියනවා. යම් කිසි මූලද්‍රව්‍ය පරමාණුක තියෙන ප්‍රෝටෝන ගණන්ට කියන්නේ ඒ පරමාණුක ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකයේ Z අතුරෙන් සංකේත කරනවා. එහෙනම් පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද? මං කෙටියෙන් ලියන්න. පරමාණුක ක්‍රමාංකය. එහෙනම් අලුත් වචනයක් එනවා ඔබට. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. ඉතින් ප්‍රෝටෝන ගණන සමානයි ඉලෙක්ට්‍රෝන ගණනනේ. එහෙනම් පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි. පරමාණු ක්‍රමාංකය ප්‍රෝටෝන ගණනට සමානයි. ඔබ ඒක මතක තියාගන්න. ගණන් හදන්න ඕනේ. ඊළඟට අපි බලමු ස්කන්ධ ක්‍රමාංකය. මෙයාගේ නියුට්‍රෝන 12ක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ප්‍රෝටෝන 11යි නියුට්‍රෝන 12යි. අපි දැන් කිව්වා ඉලෙක්ට්‍රෝන මෙයාගේ 11ක් තිබුණාට ඉලෙක්ට්‍රෝන වල බර ස්කන්ධේ ගණන් ගන්න බෑ. එහෙනම් මේ සෝඩියම්ගේ ස්කන්ධය රැඳිලා තියෙන්නේ කවුරු මතද? න්‍යෂ්ටිය මත. න්‍යෂ්ටියේ තියෙන නියුක්ලියෝන මත. නියුක්ලියෝන 11ක් තියෙනවා ප්‍රෝටෝන 12ක් තියෙනවා නියුට්‍රෝන. මේ දෙකේ එකතුව කීයද? 11යි 12යි කීයද? 23යි. අන්න මේ න්‍යෂ්ටියේ තිබෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවට අපි කියනවා තව නමක්. අපි කියනවා ස්කන්ධ ක්‍රමාංකය කියලා. මම මේක මකන ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද? ඒ අකුරෙන් මම සංකේත කරනවා. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් පදාර්ථයට ස්කන්ධයක් ඉන්නේ මොන කාරණාවෙන්ද? මේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන වල නියුට්‍රෝන වල එකතුවයි. එහෙනම් අපේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 75ක් එන්නේ කොහොමද? අපේ ශරීරයේ හැදිලා තියෙන සෑම පරමාණුකම ඇතුලේ තිබෙන ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුව. ප්‍රෝටෝන සහ නියුට්‍රෝන එකතුවෙන් තමයි අපේ මුළු ස්කන්ධය රැඳිලා තිබෙන්නේ. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නම් මොකක්ද? මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටෝන සහ නියුට්‍රෝන වල එකතුවයි. ඊළඟට බලමු අපි පරමාණුක ව්‍යුහය අඳින්න අපි කියලා දුන්නා. කිහිපයක් අපි බලමු මේ යම්කිසි මූලද්‍රව්‍යයක පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි කොහොමද සම්මත ක්‍රමයට ලියන්නේ? මේ ඉන්නේ සෝඩියම්. සෝඩියම්ගේ මේ මගේ වම් අත පැත්තේ උඩ වම් අත පැත්තේ පහළ මේ තියෙන දකුණු අත. දකුණු අත පැත්තේ වම් අත පැත්තේ ඉහළින් දක්වන ඉලක්කම මෙන්න මෙයා කවුද? මතක තියාගන්න. ස්කන්ධ ක්‍රමාංකයයි. පල්ලෙහින් දක්වන ඉලක්කම පරමාණුක ක්‍රමාංකයයි. එහෙනම් සම්මත ක්‍රමයට මෙහෙම දුන්නම ඔබට තොරතුරු කිහිපයක් ලැබෙනවා. පරමාණු ක්‍රමාංකය 11යි. ස්කන්ධ ක්‍රමාංකය 23යි. ප්‍රෝටෝන 11යි.
ඉලෙක්ට්‍රෝනත් 11යි. නියුට්‍රෝන සහ ප්‍රෝටෝන වල එකතුව 23යි. එහෙනම් මෙතන ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වල එකතුව මේ. මෙතන තියෙන්නේ ප්‍රෝටෝන ගන්න. මෙයාගෙන් මෙයා අඩු කරොත් ප්‍රෝටෝන කැපිලා ගිහිල්ලා ඉතුරු වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න. නියුට්‍රෝන ගන්න. pp කැපෙන්නේ. එහෙනම් 23න් 11ක් අඩු කරොත් නියුට්‍රෝන 12ක් වෙනවා. එහෙනම් ඔබට නියුට්‍රෝන ගණන සිම්පල් හොයාගන්න ක්‍රමයක් කියමු. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා. ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරනවා. කුලිනුත් ලියන්න. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය ඍණ පරමාණුක ක්‍රමාංකය සමාන වෙනවා නියුට්‍රෝන ගන්න. පැහැදිලිද? අපි තව උදාහරණයක් ගමු. කැල්සියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 40. පරමාණුක ක්‍රමාංකය 20යි. එහෙනම් ඔබට පුළුවන් ද කියන්න මේ කැල්සියම් පරමාණුවේ මේ කැල්සියම් පරමාණුව කියලා හිතන්න. මේ කැල්සියම් පරමාණුවේ ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ගණන් ලියන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය පල්ලෙහින් තිබේ. පරමාණු ක්‍රමාංකය 20යි කියන්නේ ප්‍රෝටෝන ගන්න 20යි. ප්‍රෝටෝන ගන්න සමානයි ඉලෙක්ට්‍රෝන ගන්නට. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 20යි. ඉලෙක්ට්‍රෝන 20යි ප්‍රෝටෝනත් 20යි. මේ සූත්‍රයෙන් එනවා නියුට්‍රෝන ගන්න. නියුට්‍රෝන ගන්න කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණු ක්‍රමාංකය අතර වෙනස. අඩු කරගෙන උත්තර. එහෙනම් 40න් 20ක් අඩු කරා 20යි. අපූර්ව. තුන් දෙනාගේම ඉලක්කම් සමානයි. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ගණන් සමානයි. පැහැදිලිද? තවත් සමහර පරමාණු තියෙනවා. අපි ගමු හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් පරමාණුනේ ස්කන්ධ ක්‍රමාංකය 1යි. පරමාණු ක්‍රමාංකයත් 1යි. කොහොම තිබුණා? මෙන්න හයිඩ්‍රජන් පරමාණු. ඔබට පුළුවන් වෙන්න ඕනේ හයිඩ්‍රජන් පරමාණුවේ ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ගණන් ලිය. ප්‍රෝටෝන කීයද? පරමාණු ක්‍රමාංකය 1යි කියන්නේ ප්‍රෝටෝන 1යි. එහෙනම් ඉලෙක්ට්‍රෝනත් 1යි. ස්කන්ධ ක්‍රමාංකය 1යි. එකෙන් එකක් අඩු කරොත් එකෙන් එක අඩු කරන්න බිඳුව. එහෙනම් මෙයාගේ නියුට්‍රෝන නේ මේ හයිඩ්‍රජන් පරමාණු එක අවස්ථාව. හයිඩ්‍රජන් පරමාණු වර්ග තව දෙකක් තියෙනවා. ඉදිරි පාඩම්වලදී අපි ඉගෙනනවා. එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය මම කියලා දුන්නා. සම්මත ක්‍රමය කියලා දුන්නා. ඊළඟට සංයෝග හා රසායනික සූත්‍ර බලමු. අපි දැන් බලමු සංයෝග හා රසායනික සූත්‍ර ලියලා. මම සංයෝග කීපයක් දැන් ලියනවා. කාබන් ඩයොක්සයිඩ් වායු, ජලය, ग्लूकोज, विनाकी, ग्लूकोज මේගොල්ලන්ගේ අන්තර්ගත මූලද්‍රව්‍ය මොනවද කියලා බලන්න. කාබන් ඩයොක්සයිඩ් ඇදලා තියෙන්නේ මූලද්‍රව්‍ය දෙකකින්. කාබන් සහ ඔක්සිජන් පරමාණු. ජලය ඇදලා තියෙන්නේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු. ග්ලූකෝස් ඇදලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. විනාකය ඇදලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. අන්තර්ගත මූලද්‍රව්‍ය. එහෙනම් මූලද්‍රව්‍ය
දෙකක් හෝ කිහිපයක් යම් නිශ්චිත අනුපාතයකට රසායනිකව සංයෝජනය වීමෙන් තමයි සංයෝග හැදෙන්නේ. අපි ඊළඟට බලමු මිශ්‍රණ කියන්නේ මොනවද කියලා. මිශ්‍රණ තිබෙනවා වර්ග දෙකක්. සංයුක්ත නොවන ද්‍රව්‍ය තමයි මිශ්‍රණ කියන්නේ. මිශ්‍රණ බෙදෙනවා ගොඩවල් දෙකක්. සමජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ, විෂම ජාතීය මිශ්‍රණ. අපි බලමු. පොඩි ක්‍රියාකාරකමක් කරලා මේ මගේ අතේ තිබෙන්නේ චෝක් කුඩු, කුණු කුඩු. මේ තිබෙන්නේ ජලය. අපි දාලා බලමු. බොන්න එපා. මේ තියෙන්නේ කුණු කුඩු ද්‍රාවණය. මිශ්‍රණයන්නේ. ඒගොල්ලෝ දැක්කම මම දැන් මිශ්‍ර කරා. මොනවද මිශ්‍ර කරේ? සංඝටක එකක් පමණක් අඩංගු ද්‍රව්‍ය. සංයුක්ත සංඝටක දෙකක් හෝ ඊට වැඩි ගණන මිශ්‍රණ. එහෙනම් සංඝටක දෙකක් මේකේ තිබෙන්නේ. ජලය සහ කුණු කුඩු. අපි ටික වේලාවක් තියලා බලමු. දැන් මෙයාගේ ඒකාකාරව තමයි අපිට පේන්නේ. හැමතැනම එක වගේ. හැබැයි මේක ටික වේලාවක් තිබ්බොත් අර හුණු කුඩු පල්ලෙහාට ටික ටික බහිනවා. අපි තියලා බලමු. මේ තියෙන්නේ සැනිටයිසර්. විනිවිද යනවා. විනිවිද පෙන්න ස්වභාවය තියෙනවා. මේකේ හැමතැනම එක වගේ. එකම වර්ණය. එකම වර්ණයේ තියෙනවා. එහෙනම් අපි කියන්නේ සමජාතීය මිශ්‍රණයක් මේක. මේ තියෙන්නේ එතනෝල්. එතනෝල් කියන්නේ C2H5OH. එතනෝල්. C2H5OH. එතනෝල්. ඊට අමතරව මොනවාද මේකේ මිශ්‍ර වෙලා තියෙන්නේ? 70%ක් එතනෝල්. 30%ක් ජලය. ඊට අමතරව ඩයි වර්ගයකුත් මේක මිශ්‍ර කරලා වර්ණයක් එන්නේ. එහෙනම් මේක සමජාතීය මිශ්‍රණයක්. මේ කොන්ඩිස් දිය කරලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා. හැමතැනම එක වගේ. සමජාතීය මිශ්‍රණයක්. හැමතැනම නියත සංයුතියක් තිබෙන්නේ. අපි ගමු තව උදාහරණයක්. ජලය. ජලය හොඳින් විනිවිද පෙනෙනවා. එතකොට මේක මිශ්‍රණයක් විදිහටයි එන්නේ. පානීය ජලය. ඇයි ඒ? මේකේ ද්‍රව්‍ය කිහිපයක්, සංයෝග කිහිපයක් දිය වෙලා තියෙන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් කියන සංයෝගය. ඊට අමතරව ජලය ඔක්සිජන් වායුව දිය වෙලා තියෙන්න පුළුවන්. ක්ලෝරින් වායුව දිය වෙලා තියෙන්න පුළුවන්. මිශ්‍රණයක්. හැබැයි මේක එක වගේ. මේක සමජාතීය මිශ්‍රණයක්. චෝක් කුඩු දිය කරන්න කලින් අපි ගත්තු ජලය සමජාතීය මිශ්‍රණයක්. හැබැයි මම මේකට තව ද්‍රව්‍යයක් දිය කරනවා. තව ද්‍රව්‍යයක් දිය කරනවා. මේ තියෙන්නේ මේසලුණු. මෙන්න මේසලුණු දිය කරනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් තියෙන්නේ ජලයේද? ලුණුද? ඒ දෙකමද? ඔව්, ඒ දෙකම. මේක හොඳටම දිය වුණාට පස්සේ ලුණු ද්‍රාවණය. මේකේ ලුණු කුඩු හොඳට දිය වෙන්න ඕනේ. තාම අඩියේ ලුණු කුඩු තිබෙනවා. අපි බලමු.
මේ තියෙන ලුණු කුඩු. කලින් දිය කළ හුණු කුඩු ද්‍රාවණය දැන් පේනවා යට අඩියේ තැම්පත් වෙලා. මේක තව ටික මොහොතක් තියන්න ඕනේ මේක තැම්පත් වෙනවා. දැන් උඩම හරිය ලා පාටයි එන්න පල්ලෙහාට යනකොට එන්න තද පාටයි. උඩම හරිය හුණු අංශු අඩුයි. යටම හරිය හුණු අංශු වැඩි. ඔබට පේනවද? හුණු අංශු යට අඩිය වැඩි. තැම්පත් වෙලා, ඩිපොසිට් වෙලා, ආක්ෂේප වෙලා. එහෙනම් මේක විෂම ජාතිය මිශ්‍රණයක්. ඇයි ඒ? විෂම ජාතිය කියන්නේ විෂම ජාතිය මිශ්‍රණයක්. හැමතැනම ඒකාකාරව නෑ පැහැ. විනිවිද ස්වභාවය උඩ හරිය වැඩි. පල්ලෙහාට විනිවිද ස්වභාවය අඩු. තනින් තන අංශු පීරලා තියෙන ආකාරය අක්‍රමයි. සෑම තැනම ඒකාකාර සංයුතියක් නෑ. එහෙනම් මේක විෂම ජාතිය මිශ්‍රණයක්. අච්චාරු විෂම ජාතිය මිශ්‍රණයක්. පළතුරු සලාදය විෂම ජාතිය මිශ්‍රණයක්. මේක සමජාතිය මිශ්‍රණයක්. දැන් අපිට ලුණු ද්‍රාවණය බලන්න පුළුවන්. බොහොම පැහැදිලි. ලුණු සම්පූර්ණයෙන්ම දිය වෙලා. ලුණු සම්පූර්ණයෙන්ම දිය වෙලා ක්ලියර් පැහැදිලි ද්‍රාවණයක් ලැබෙනවා. ඇතුලේ ලුණු දිය කරාද කියලා හිතා ගන්න බෑ. දැන් වතුර වගේ. බීලා බලන්න ඕනේ. බීලා බැලුවොත් ඔබට ලුණු රස අඳුන ගන්න පුළුවන්. එහෙනම් මේ ලුණු ද්‍රාවණය අයිති වෙන්නේ සමජාතීය මිශ්‍රණය. අපාවට වාතය විෂම ජාතීය මිශ්‍රණයක් විදියට එන්නේ. බර වායු පල්ලෙහා තිබේ වැඩිපුර. කාබන් ඩයොක්සයිඩ්, ඇමෝනියා, නයිට්‍රජන් ඒවා ටිකක් බර වායු. සැහැල්ලු වායු උඩට යන මිශ්‍රණයක් විදියට තියෙන්නේ. ඒකාකාර සංයුතියක් නැහැ වාතයේ. සමහර තැන්වල ඔක්සිජන් අඩු තැන් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩි තැන් තිබේ. එහෙනම් විෂම ජාතීය මිශ්‍රණ ඔබ අද පාඩමේ හඳුනගත්තා. එහෙනම් මේ පාඩමේ සංඝටක වෙන් කරන භෞතික ක්‍රම. ඒක හරි වැදගත්. මේ ඕනෑම මිශ්‍රණයක් භෞතික ක්‍රමයක් මගින් වෙන් කර ගන්න පුළුවන්. ඔබට මම තිරිය දාන්න භෞතික ක්‍රම කිහිපයක් වෙන් කර ගන්න විදිහ. භෞතික ක්‍රම මගින් පදාර්ථය වෙන් කර ගන්න පුළුවන්. ගෙදරට ගේන සහල් වල තියෙන ගල් වැලි ඉවත් කරන්නේ කොහොමද? ගැරීම කියන ක්‍රමයෙන් මගින්. විනිෂ්පාදනයේදී හොඳ බීජ සහල් බොල් බීජ වලින් වෙන් කරගන්නේ කොහොමද? උලන් කිරීම. ඒව භෞතික ක්‍රම. ලුණු නිෂ්පාදනයේදී ලුණු ලේවායු වන් වල කොහොමද සෝඩියම් ක්ලෝරයිඩ් ලුණු වෙන් කරගන්නේ? වාෂ්පීකරණය කියන ක්‍රමය. මැණික් කොහොමද පොළොවේ තියෙන මැණික් ඉල්ලම් තුලින් මතු වුණාට පස්සේ ඒවා වෙන් කරගන්නේ? ඌඩයකට දාලා ගරලා ගැරීමේ ක්‍රමය. ගැරීම, පෙළීම, වාෂ්පීකරණය, සීනි වෙන් කරගන්නේ, උක්යුෂයෙන් සීනි වෙන් කරගන්නේ, ස්පටිකීකරණය කියන ක්‍රමය. ඊළඟට බොර තෙල් වලින් භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් ඒව කොහොමද වෙන් කරගන්නේ? භාගික ආසවණය කියන ක්‍රමය. ඊළඟට කුරුඳු පත්‍ර වලින්, කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් කොහොමද වෙන් කරගන්නේ? මාලාසවණය කියන ක්‍රමය. එහෙනම් දුවේ පුතේ අද දවසේ මේ පාඩම සම්පූර්ණයෙන් අවසන් කරා. අපි ඊළඟ 4 වෙනි පාඩම සමග යලිත් මුණ ගැහෙමු.